නම් සැනසුණු සිතක් නොව තවත් ඇතිදැයි කිව නොවේ නිවන් මග මට පසක් වූවා ඔබේ සදහම් දෙසුමිනේ ඔබේ සදහම් දෙසුමිනේ සාදු 2021 වසරේ 8 වෙනි මාසේ 31 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි එක්තරා නැවියු පිරිසක් දුර ඈත රටකට නෞකාවකින් පිටත් වුණා. ඒ නෞකාව සිදුරු වෙලා ඒ නෞකාවට කෙමින් කෙමින් වතුර පිරෙන්නට පටන් ගත්තා. එහි සිටපු පුජ්‍යලයන් විවිධ මතිමතාන්තර ඇති කරගෙන ගහ බැන ගනිමින් දොස් කියමින් තර්ක වාද විවාද ගත කරමින් කාලය ගත කළා. නොදැනීම සියලු දෙනා සමග පැය කිහිපයකින් නෞකාව මුහුදුබත් බවට පත් වුණා. මුහුදේ ගිලී ගියා. ආන්නේ වාගේ නූතන සමාජයේ ධර්මයේ පිළිබඳව නිර්වාණය පිළිබඳව අවබෝධ කටයුතු වැඩපිළිවෙල සිදු නොකොට විවිධ තර්ක වාද විවාද මතවාද සමග කාලය ගෙවා දමනවා. සියලු දෙනාම නොදැනී නෞකාව මුහුදුපත් වෙනවා වගේම වයස ගත වෙලා ආයුෂ අවසන් වෙලා විවිධ හේතු කරන කොටගෙන මේ මිනිසුන්ගේ ජීවිත මනුෂ්‍යාත්ම භාවයේ නිෂ්ඵල ලෙස ගිලී යනවා වෙනසී යනවා. එබැවින් ඒ නෞකාවේ මිනිසුන් වාගේ නොවන හැටියට අපේ පින්නතුන්ට මතක් කරනවා අප්‍රමාදී විහරණයේ යුතුව තමන්ගේ නිවන තමන් සලසා ගන්න බලන්න සබා දහමින් ලැබෙන ජාති ජරා ව්‍යාධි මරණ කායික වශයෙන් ලැබෙන දේ ඉක්මවන්න පුළුවන් කමක් නැහැ. ලබාගත් ජීවිතේ ලැබිය යුතුයි. නමුත් සාංශාරික වශයෙන් ලැබීම වළක්වා ගන්නට පුළුවන්. මානසික වශයෙන් ජාති ජරා ව්‍යාධි මරණ වලට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යෝ ඇති කර ගැනීමෙන් වැළකී සිටින්නට මඟ පාදා ගන්නට පුළුවන්. ඒ නිසා අප්‍රමාදීව තමන්ගේ කෙලෙස් ප්‍රහාණයේ වැඩපිළිවෙලේ කටයුතු කරන්න. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා පෙන්වුවට පස්සේ බුදුරජාණන් වහන්සේගේ පැහැදිලිවම මූලික ඉලක්කය බවට පත් උනේ පංච උපාදානස්කන්ධය. එනම් පින්නතුන්ට හකුලවා දේශනා කර තිබෙනවා. ඕම කෙටියෙන් දේශනා කර තිබෙනවා. පංච උපාදානස්කන්ධයයි දුක කියලා. එහෙමනම් දුක්ඛ සමුදයත් එතනින්ම තමයි මතු කර ගන්න ඕන. දුක්ඛ නිරෝධයත් එතනින්මයි මතු කර ගන්න ඕන. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවත්
එතනින්මයි මතු කරගන්න ඕන කියලා කල්පනා කරන්න ඕන. පංච උපාදානස්කන්ධය කිව්වහම සමහර අයට තේරෙන්නේ නැහැ. ඒක නිසා අපි පින්නතුන්ට මතක් කරනවා සිත. සිතට තමයි ওই පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. සිත Tamanට තේරෙනවා වෙන්න ඕන. සිතත් කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැති උදවිය ලෝකේ ඉන්නවා. හිත කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. මෙන්න මේ සිත ඇතුලේ මිනිස්යාව ඉහළට පමුණවන පහළට පමුණවන කර්ම බලවේගයක් තියෙනවා. ඒ වගේම සසරින් මිදිය හැකි ධර්ම බලවේගයක් තියෙනවා. ඉතින් අපේ පින්නතුන් කල්පනා කළා එක පැත්තක් තමයි සසර ඉහළට පමුණවා ගන්න වැඩපිළිවෙල අනුගමනය කිරීම, කුසල් ධර්ම දියුණු පමුණු කිරීම, පින් දහම් කිරීම. අනෙක තමයි සංසාරයෙන් නිදහස් වීම පිණිස කෙලෙස් මැඩලීමේ වැඩපිළිවෙල, ලෝභ, ද්වේෂ, මෝහ අත්හැරීම. සෑම මිනිසෙක්ම ඕනෑම දෙයක් පදනම් කරගෙන සිටින්නේ පුහුදුන් භාවයේදී එක්ක ලෝභය මුල් කරගෙන, එක්ක ද්වේෂය මුල් කරගෙන, එහෙම නැත්නම් මෝහය මුල් කරගෙන. මේ බැඳීම් වලට හේතුකාරක වෙන මූලික સિદ્ધාන්ත තුනක්. සියලුම කෙලෙස් බෙදි බිඳි බිඳි යන්නේ මේ ලෝභ ද්වේෂ මෝහ වලින් පින්නතුනේ. වේදනාවෙත් එහෙමයි. සුඛ දුක්ඛ උපේක්ෂා කියන ඒ වේදනාත්‍රයෙන් තමයි සියලු වේදනා බිඳි බිඳි හැදි හැදි යන්නේ. නිසා සංකීර්ණ ධර්ම වලට නොයා සරල තැනින් තේරුම් අරගෙන Tamanට සසරින් අත් මිදෙන්න පුළුවන්. මමත්වයේ අත්හරින්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය. මමත්වයේ අත්හරින්න. මමත්වයේ අත්හරින තරමටම ධර්මයේ පිළිබඳව තිබෙන විචිකිච්ඡාව නැතුව යනවා. ලෝකයේ පිළිබඳව තියෙන විචිකිච්ඡාව නැතුව යනවා. සීලබ්බත පරාමාසාදී ධර්මවලට බැඳෙන එක නැති වෙලා යනවා. නිසා මමත්වය තමයි ප්‍රධාන බාධකයේ ප්‍රධාන කාරණය බවට පත් වෙන්නේ. කොහොමද මමත්වය දුරු කරන්නේ? ඒක අති සංකීර්ණ ක්‍රියාවලියක්. නුවණක් තියෙන කෙනෙකුට නම් ඒක සරලවම අවබෝධ කරගන්නත් පුළුවන්. ඒක ආශ්චර්යමත් ධර්මයක්, අద్භූත ධර්මයක්. මිනිස්සෙකුට අදහන්න බැරි ධර්මයක් වෙන්නතුනේ මේ මමත්වයේ ඉක්මවීම කියන්නේ. සමහර වෙලාවට ලෝකේ කල්පනා කරන්න පුළුවන් මිනිස්සෙක් මමත්වය ඉක්මවන්න බෑනේ මමත්වයේ තුල සිට කියලා. මමත්වයේ තුල සිටගෙනම මමත්වයේ ඉක්මවන්න බෑ. ඒක තමයි සත්‍ය. ඉනිමගක නැගගෙන යන්න පුළුවන්. ඉනිමගේ උච්චම ස්ථානයට ඊට පස්සේ ඉතින් එහාට නැග ගන්න විදියක් නැහැ. එහෙමනම් පුජ්‍යලයේ චින්තනයේ උපරිමයට මිනිස්සයා සිතාගෙන යනවා. නමුත් චින්තනය කියන සීමාව ඉක්මවන්න බෑ. සිතිවිලි වල තියෙන සීමාවේ උච්චම ස්ථානයට සිතාගෙන යනවා. නමුත් සිතිවිලි ඉක්මවන්න බෑ. වේදනාවේ උපරිමයට සියුම් කරගෙන යනවා. වේදනාව ඉක්මවන්න බෑ කියලා කල්පනා කරනවා. එහෙම ලෝකයක් තිබුණා. ඒක තමයි සාමාන්‍ය භෞතික විද්‍යාව තුළ නැගී සිටින්නට පුළුවන් උච්චම අවස්ථාව.
අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මේ රූපේ ඉක්මවන්න, වේදනාව ඉක්මවන්න, සංඥාව ඉක්මවන්න, සංකාරය ඉක්මවන්න, විඥානය ඉක්මවන්න, පංච උපාදානස්කන්ධය ඉක්මවන්න මඟ පෙන්වූ උත්තම කල්යාණ මිත්‍ර ශාස්ත්‍රෝන් වහන්සේ තථාගත ගෞතම ශ්‍රී සිද්ධාර්ථ ඒ බුදුරජාණන් වහන්සේ. මේ මහ පොළොව තුල දෙපයින් නැවිදින සත්වයන් අතර ශ්‍රේෂ්ඨතම පුරුෂයා. ඒ පුරුෂයාගේ කියුම් දෙසුම් හරි ගැඹුරුයි. ඒක පුදුම ආශ්චර්යයක්, නුවණක ප්‍රඥාවක යා හැකි ඉහළම තලය. බුද්ධ අග්ග. ඒ නිසා බුද්ධිය අග්‍රයටම ගියා. අග්‍රේනුත් එහාට ගියාම කියනවා සම්මා සම්බුද්ධ. ඒ කාලේ හිටියා බුද්ධ කියන පිරිස. ඒ කියන්නේ බුද්ධිය අග්‍රයට පැමිණි අය. බුදුරජාණන් වහන්සේ බුද්ධිය අග්‍රත්වයෙන් එහාට ගමන් කළා. එතකොට කියනවා සම්මා සම්බුද්ධ. එහෙනම් බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් අවබෝධ කළාද ඒ ධර්මය හැම ධර්මයකින්ම ටික ටික හරි අපිත් අවබෝධ කරගත යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා කියන්නේ ඒක. ඒ නිසා බුදු ගුණවලට ටික ටික හරි තමන් ඇතුල් වෙන්න ඕන. හේතුව මේ ගිලී යන නෞකාවේ තර්ක වාද විවාද ඇති කරගනිමින් සිටීම පළක් නැති නිසා තම තමන් නිහඬව තම තමන්ගේ ගුණ ධර්ම රැකගෙන වඩාගෙන දියුණු කරගෙන යා යුතුව තිබෙනවා. තර්ක වාද කරන අයට ඒවා ඉඩ දීලා තමන්ගේ ගුණ ධර්ම දියුණු පමුණු කර ගන්නට කල්පනා කළ යුතුව තියෙනවා. තමන්ගෙම තියෙන උපාදානය නිසාමයි තමන්ට නිවන නැත්තේ. ගිනි අඟුරක් අතින් මිටි කරගෙන දැවෙනවා කියලා කෑ ගහනවා. කැලේ ඉන්න නයි ඔඩොක්කුවේ දාගෙන කෑවෝ කියනවා. ඔය වගේ වචන අපි අහලා තියෙනවා සමාජ වහරේ. සමහරලාට අපි කියනවා තමාගේම වලිගේ හපාගෙන කෑ ගහනවා කියලා. සමහර අය බලු කුක්කන් ආදී ඉන්නවා තමාගේම වලිගේ සතුරෙක් හැටියට දැකලා වලිගේ හැපීම සඳහා වෙර දරනවා. ඉතින් ජීවිතේ එහෙමයි මිනිස්යන්ට සිද්ධ වෙලා තියෙන්නේ. තමාගේම වලිගේ හපාගෙන කෑ ගහනවා. තමන්ම දුකටපත් වෙලා තමන්ම කෑ ගහනවා. තමන්ම පිච්චෙන දේවල් ගිනි අඟුරු ගොඩවල් වලට පැනලා තමන්ම කෑ ගහනවා. මිනිසුන් දුකට වැටෙන්නේ දුකට බසින්නේ දුකෙහි යම් ආස්වාදයක් තියෙන නිසා. දුකෙත් යම් කිසි ආස්වාදයක් තියෙන නිසා. නමුත් දුකට බැසගන්නේ නිර්වාණයේ ආස්වාදය නොදන්නා නිසා. ඉතින් මේ ලෝකේ මහා අයිතිවාසිකමක් දරන්න අවකාශයේ තිබියදී මහා ආස්වාදයක් තිබියදී අල්ප ආස්වාදයන් කෙරෙහි සත්වයා බැඳෙනවා. ඉතින් මේක කරන්න තියෙන්නේ මතු පිටින් කරන්න තියෙන දෙයක් නෙමෙයි පින්වත්නි, මේක සිතෙන් කරන්න තියෙන දෙයක්. සිතෙන් තමයි බැඳෙනවා නම් බැඳෙන්නේ, සිතෙන් තමයි වෙන් වෙනවා නම් වෙන් වෙන්නේ. මේ අනිත් අයට පේන විදියට බැඳෙන එක නොබැඳෙන එක සිද්ධ කරන්න පුළුවන් කමක් නැහැ.
තමන්ට පෙනෙන විදියට තමන් බැඳීම් වලින් නිදහස් වෙන්න ඕන. බැඳීම් කියලා තිබ්බට පින්නතුනේ මේ බැඳීම් වල තියෙන්නේ සංඥා මාත්‍රයක් පමණයි. හැම දෙයකම තියෙන්නේ සංඥා මාත්‍රයක් පමණයි. ඒක සංඥාවක් වශයෙන්ම තිබිලා ඒ මිනිස්සයා මේ දෙනකොට ඒ සංඥාව මේ පංචස්කන්ධයෙන් නික්මලා යනවා නැති වෙලා යනවා පින්වත්නි. ඒ සංඥාවල් උපාදානස්කන්ධෙම හීනයක් වශයෙන්ම තියෙනවා. එහෙනම් මේ සත්වයා හීනික ඉන්නේ. මේ මගේ ඉඩම කඩම, මේ මගේ මිල මුදල්, මේ මගේ ධන දාන්නේ කියලා හීනයක් පවාගෙන ඉන්නේ. සැබෑ ස්වභාවය තමයි ගෙනා දෙයක් නැහැ, ගෙනියන දෙයක් නැහැ. ගෙනාවේ නැහැ ආගමක්, ගෙනියන්නෙත් නැහැ ආගමක්. ගෙනාවේ නැහැ જાතියක්, ගෙනියන්නෙත් නැහැ જાතියක්. ගෙනාවේ නැහැ කිසිම ගෝත්‍රයක්, ගෙනියන්නෙත් නැහැ ගෝත්‍රයක්. එහෙමනම් ගෙනාවේ නැති දේවල් කොහොමද ගෙනියන්නේ? අපේ ජීවිතයේ සැබෑ ස්වභාවය අපිට තේරුම් කරලා දෙනවා. එක්ක උපතින් එහාට යන්න ඕන, නැත්නම් මරණින් එහාට යන්න ඕන. ඔබේ සියලු ගැටලු තියෙන්නේ උපතේ සහ මරණය දක්වා. උපතේ සිට මරණය දක්වා. ඔබගේ සියලු ගැටලු තිබෙන්නේ උපතේ සිට මරණය දක්වා. ඔබට සත්‍ය අවබෝධ කරගන්න නම් මරණයෙන් එහාට එක්ක හිතන්න ඕන. එහෙම නැත්නම් උපතෙන් එහාට කල්පනා කරන්න ඕන. බලන්න උපතෙන් එහා ප්‍රශ්නත් නැහැ. මරණයෙන් එහා ප්‍රශ්නත් ඔබට නොපෙනෙනු ඇති. එහෙමනම් රූප උපාදානය නිසා ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතවිලි උපාදානය නිසා ඇතිවන පීඩනයක් මෙතන තියෙන්නේ කියලා තේරුම් අරගෙන ඒ සියල්ල අත්හැර Taman සමාධිගත වෙන්න ඕන. අන්න සම්මා සමාධි ගුණ කියන්නේ නොබැදෙන ගුණයේ සමාධිය තමයි සම්මා සමාධි ගුණය. බැඳීම් අතර තියෙන ගුණය සම්මා සමාධි ගුණ නෙමෙයි. ලෝභ ද්වේෂ මෝහ තියෙන සමාධිය සම්මා සමාධි නෙමෙයි. ලෝභ ද්වේෂ මෝහ නැති සමාධිය තමයි පින්වත්නි සම්මා සමාධිය. එහෙනම් ඒක තනින් තනින් කොහෙන් තිබුණත් ධර්මයේ කියවෙන හැම ගුණයක්ම මිනිස්සෙක් තුල එකවර වැඩෙන්න ඕන. එකට වැඩෙන්න ඕන. ඒ එකට වැඩෙන වැඩපිළිවෙල අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා වශයෙන් ක්‍රමානුකූලව වැඩි වෙනවා. සම්මා සතිය ක්‍රමානුකූලව වැඩි වෙනවා. සම්මා දිට්ඨිය ක්‍රමානුකූලව වැඩි වෙනවා. සම්මා වාචාව ක්‍රමානුකූලව වැඩි වෙනවා. සම්මා කම්මන්තය ක්‍රමානුකූලව වැඩි වෙනවා. සම්මා සංකප්පය ක්‍රමානුකූලව වැඩි වෙනවා. සිතින් නොබැඳී සිටීමට මේ ලෝක ධර්මතා අවබෝධ කර ගැනීම වැදගත් වෙනවා. මේ ලෝක ධර්මතා අවබෝධ කර ගැනීම ඊටාම වැදගත් වෙනවා සිතින් නොබැඳී සිටීමට. නිර්වාණය පිළිබඳව දේශනා කිරීමත් නිර්වාණය පිළිබඳව අවබෝධ කර ගැනීමත් කියන කරුණු කාරණා දෙකම පින්වත්නි
ලෙහෙසි පහසු කරුණු නොවේ කියලා අපි සිහිපත් කරන්න ඕන. මේ දෙකම ආශ්චර්යමත් කරුණු පින්වත්නි. මේ දෙකේම තියෙන මහා පුදුම ආශ්චර්යයක්. ලේසි නෑ අවබෝධ කර ගැනීමට. එනිසා ඒක අద్భుත ආශ්චර්ය ධර්මයක් අද ලෝකේ මොනතරම් ත්‍රිපිටකාචාර්ය උදවිය සිටියත්, මහා පඬිවරු සිටියත්, මහා රට්ට ගුරුල සිටියත්, අග්ගමහා පඬිතල සිටියත්, ඒ කිසි කෙනෙකුට නිර්වාණ ධාතුව නැමැති උතුම් తත්වය අවබෝධ කර ගැනීම අපහසු කාර්යයක් බවට පත් වෙලා තියෙනවා. මිරිඟුව පස්සේ මේක තමයි හරිම මාර්ගය කියලා දුවගෙන යනවා. අවබෝධය නැහැ. පෙනෙන මට්ටමින් මේක හරි කියලා කියන එක හරියට මිරිඟුව දේශ බලලා දිය හරි කියනවා වගේ වැඩක්. දිය දෝතක් බීලා පිපාසය නිවාගෙන, දාහය නිවාගෙන, ඒ දියේ රස බලලා තමයි කියන්න ඕන මේ දිය හොඳයි, මේ මාර්ගය හරි කියලා. හුදු දැක්මෙන් පමණක් මේ මාර්ගය හරි, මේ මාර්ගය වැරදි කියන එක වැරදි. ප්‍රත්‍යක්ෂ කටයුතුම කිව යුතුයි. ඒ නිසා හිතලුවක් විතරක් බවට පත් වෙලා තියෙනවා. නිවන කියන්නේ මෙහෙමයි, නිවන් මාර්ගය කියන්නේ මෙහෙමයි කියලා Tamanට හිතෙන විදියට කියනවා. පොතක තිබුණා මෙහෙමයි කියලා ඒ පොතේ තිබුණු විදිය කල්පනා කරලා කියනවා. ඒක හිතලුවක් විතරයි. එතකොට හිතලුවක් විතරක් කියන අය පස්සේ යන්න එපා. ප්‍රත්‍යක්ෂතාවයක් ප්‍රකාශ කරන ලොකු නුවණක් තියෙන්න ඕන. දිවක් නැති මිනිස්සෙකුට පළතුරු වල රස දැනගන්න විදියක් වෙන්නේ නැහැ. ප්‍රඥාවක් තිබිය යුතුමයි මේක හරි මේක වැරදි කියලා තේරුම් ගන්න. මේ කුසල ධම්මා මේ අකුසල ධම්මා කියලා තේරුම් ගන්න ප්‍රඥාවක් තිබිය යුතුයි. එහෙම නැත්නම් අර ප්‍රඥාව නැති ගොඩට හසු වෙනවා. මේ ලෝකේ මේ රටේ විශේෂයෙන් ප්‍රඥාව අඩු මිනිස්සු ඉන්නවා කියලා අපිට ගොඩාක් වැටහි යනවා. ඒකට හේතුව හොඳින්ම දකින්න පුළුවන් දේශපාලන ක්‍රමේදී ඔවුන් භාවිතා කරන උපාය. අපේ මිනිස්සුන්ට මොනවා හරි කිව්වොත් දෙන්නම් කියලා ඒ පැත්තට මිනිස්සු යන්න හේතුව තමයි ප්‍රඥාව අඩුකම. මිනිස්සුන්ට ලෝකයේ ආර්ථිකය යථාර්ථය මුකුත්ම තේරෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ රටේ මිනිස්සු මුදලේ ස්ථාවරය පිළිබඳව හිතන්නේ නැතුව මේ මිනිස්සු හැමතිස්සෙම පඩි වැඩි කරපම් කියලා කෑ ගහන එක. ඒ තමයි අඥානකමේ ලක්ෂණය. දැන් ඥානවන්ත ලෝකයක කවදාවත් පඩි වැඩි කරපම් කියලා කියන්නේ මුදලේ අගය ස්ථාවර කරන්න කියලා කල්පනාවෙන් තමයි වැඩ කරන්නේ. එහෙනම් මේ රටේ මහා අන්ධ භූතයෝ ඉන්නවා කියලා හොඳටම පේනවා. කියන්නේ ගැඹුරු බුද්ධියක් නැහැ. අපේ මිනිස්සුන්ට දෙන්නම් කිව්වොත්, හා කිව්වොත්, අරක කරලා දෙන්නම්, මේක කරලා දෙන්නම් කිව්වොත් විශ්වාස කරන මට්ටමේ මිනිස්සු ඉන්නේ. මේ මිනිස්සයා දිහා බලලා මෙයාට මේක කරන්න පුළුවන්ද බැරිද? ලෝකේ ආර්ථික තත්ත්වය අනුව කරන්න පුළුවන්ද බැරිද? එයා මේක කරන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ. ඒ නිසා ඒවට හසු වෙනවා පින්නතුනේ. ඒ තමයි ප්‍රඥාහීන මිනිස්සු. එනම් බුද්ධිහීනතාවෙන් පෙළෙන මිනිස්සු බොහෝමයි. අඥානය බුද්ධිය මත් කරගත්ත මිනිස්සු, බුද්ධිමත් මිනිස්සු බොහෝමයි මේ රටේ. බුදුරජාණන් වහන්සේගේ මාර්ගය අතහැරීමේ මාර්ගයක්. මොනවද අතහරින්නේ? වස්තු සම්පත් අතහැරීමේ මාර්ගයක් නොවේ. මමත්වය අතහැරීමේ මාර්ගයක්.
බොහෝ වෙලාවට ඔබට ඇහිලා ඇති සමාජයෙන් වස්තු සම්පත්තික අතාරින්න ඕන. පාන්සලට ගෙනිල්ලා වස්තු සම්පත්තික ඔක්කොම අතෑරලා එන්න ඕන. එතකොට තමයි අතහැරීම සම්පූර්ණ වෙන්නේ කියලා. හාමුදුරුවෝ මේක අල්ලගන්න අපි අතාරින්නේ ලෑස්ති වෙන්නේ කියලා. ඒ නිසා ගිහියෝ අතෑරලා හාමුදුරුවෝ අල්ලගෙන හරියන්නේත් නැහැ. හාමුදුරුවෝ අතෑරලා ගිහියෝ අල්ලගෙන හරියන්නේත් නැහැ. පැහැදිලිද? ඒ නිසා කවුරුවත් අතහැරලා කවුරුවත් අල්ලගත යුතු නැහැ. ඔබ අතහරින්න ඕන කෙනෙකුට අල්ලගන්න බැරි වෙන්න. ඒ කියන්නේ ඔබේ අතහැරීම විශ්වයට කරන අතහැරීමක් බවට පත් වෙන්න ඕන. ඔබේ අතහැරීම විශ්වයට අතහැරින්න ඕන. ඔබේ අතහැරීම. ඇයි හේතුව? ඔබ අල්ලගත්ත දේවල් පුජ්‍යලයෙන් නෙමෙයි ගත්තේ. ඔබ අල්ලගත්ත දේවල් ගත්තේ ඔබ විශ්වයෙන් මහ පොළොවෙන් ගත්තේ. මොනවද අල්ලගත්තේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ සියල්ලක්ම පින්නතුනි විශ්ව අනුබද්ධ දේවල්. දැන් බලන්න මේ දිවක් තල්ලේ හැපෙනකොට සොරයත් සමග හඬක් මතුවෙනවා. ඒ හඬ මේ අපේ තිබෙන අභ්‍යවකාශයේ මත අවකාශයේ මත ගමන් කරන්න පුළුවන් තරංග හැටියට ගමන් කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ ශක්තියක් තියෙන නිසා ඔබේ කම්බරේ ඇවිල්ලා ඒව වැදිලා ඒ ධොනියට ඔබේ සිත් තුළ තියෙන යම් හැඟීමක්. ඒ හැඟීම අවදි වෙනවා. ආකල්පය අවදි වෙනවා. බොහොම වේගෙන් සිද්ධ වෙනවා. ඊට අපි ඒක කියනවා මට ඒක තේරෙනවා කියලා කියන්නේ අන්නේ විට. ඔබ දන්න භාෂාවෙන් ඔබේ කම්බරය තුළ ඇති කරන ඒ සලකුණු වලට අර්ථය වේගෙන් මතුවෙනවා. පුදුමාකාර විදියක් පෙන්වතුනේ. දැන් අක්ෂර වලින් කතා කළොත් භාෂාවන් වල අක්ෂර සීමාවල් තියෙනවා. විසි ගණන් තියෙනවා, 50 ගණන් තියෙනවා, 100 ගණන් තියෙනවා, 300 තියෙන ඒවා තියෙනවා. ඒවා සෙන් තියෙනවා. නමුත් බලන්න මේ වාක් මාලාවක නමුත් තියෙන පරාසය ඊට වඩා ගැඹුරුයි. ඒ වාක් මාලාවේ ධ්වනියේ ස්වરૂපයට පවා එකම වාක් මාලාවක තියෙන උච්ච මධ්‍ය ස්වරවලට පවා අපගේ කම්පන චලනයන් වෙනස් වෙනවා. ඒ වචනය අදින ප්‍රමාණයට ඒ වගේම ලඝු කරන ප්‍රමාණයට තමන්ගේ හැඟීම් ආකල්පත් වෙනස් වෙනවා. එහෙමනම් මේ සත්වයාට මහ පුදුම සංවේදීතාවයක් භාෂාව පිළිබඳව, ඒ වගේම ගන්ධයන් පිළිබඳව, රූපයන් පිළිබඳව, සංවේදීතාව පිළිබඳව මහා ආශ්චර්යමත් විද්‍යාවක් තියෙනවා. මේ ලෝකේ තියෙන විද්‍යාව හරියට ඉගෙන ගත්තා නම් එයාට නිවන් දකින්න පුළුවන්. විද්‍යාව උදපාදි කියන්නේ ඒකනේ. විද්‍යාව දැනගත්තා නම් අපි හිතාගත්ත ආකල්පය වැරදි කියලා එයා වැරදි සංකල්පය අතහැරලා හරි සංකල්පය තුලටපත් වෙනවනේ. හරි සංකල්පයක් නැහැ පින්නතුනේ. හරි දැක්මක් ඇති වෙනවා, ප්‍රත්‍යක්ෂතාවයක් ඇති වෙනවා. නමුත් භාෂාව හරිම දුප්පත් කියලා කියන්නේ ඕකයි. මමත්වයෙන් එහාට පමුණවන්න පුළුවන් භාෂාවක් නැහැ. මමත්වයේ තුල කැරකෙන්නේ දැන් බලන්න හරි සංකල්පයක් කියන තැන කියන. හරි සංකල්පයක් නෙමේ හරි ප්‍රත්‍යක්ෂතාවයක්. ඒත් පුජ්‍යලත්වයක ගෑවෙනවා. ඉතින් අපිට මේ භාෂාව කියන එක මමත්වයේ ඉක්මවාලු කතා බහකට ප්‍රමාණවත් නැහැ.
භාෂාව කියන දේ මමත්වයේ ඉක්ම වූ කතා බහකට ප්‍රමාණවත් නැහැ. ඉතින් මොකද කරන්නේ අපි? එහෙමනම් කෙනෙක් භාෂා පරිමාණයෙන් ඉහළටම උච්චම අවස්ථාවට මනස දියුණු කරගෙන භාෂාව අතික්‍රමණය කරන sannivedanayකට සවන් දෙන්නට පුළුවන් හැකියාවක් ඔබ තුල ජනිත කර ගන්න ඕන. ඒ වගේම ධර්ම sannivedanaya කියලා කියන්නේත් ඒක. භාෂා මාත්‍රයෙන් කතා බහ කරන අතර දේශනා කරන අතර භාෂාව ඉක්මවලු ධර්මයක් ශ්‍රාවකයාට දෙසන්න හැකියාව තියෙන්න ඕන. එහෙමනම් මෙන්න මේක තමයි මේ දේශනයක් තුළ සිද්ධ වෙන්නේ. කෙනෙකුට මාගේ වචන ශ්‍රවණය වෙනවා, තව කෙනෙකුට වචන ඉක්මවලු ධර්මයක් ශ්‍රවණය වෙනවා. වචන වලින් ඔබේ පවතිනා වූ අර්ථ ධර්ම වටහා ගන්නවා. ඒවට කියනවා අපි ලෝකෝත්තර ධර්ම. රූපය, වේදනා, සංඥාව, සංකාර, විඥාන ඉක්ම වූ ලෝකෝත්තර ධර්ම. ලෝකෝත්තර ධර්ම දරා ගන්න පුළුවන්, හඳුනා ගන්න පුළුවන් ඉන්ද්‍රියන් පහළ වෙනවා. දැන් ওই ලෞකික ධර්මනේ හඳුනා ගන්න පින්නතුන්ට ඉන්ද්‍රියන් පහළ වෙලා තියෙන්නේ මොනවද? රූප, ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ඒ වගේම සිතුවිලි ධාමයන් හඳුනා ගැනීමේ හැකියාව. ওই ලෞකික ධර්ම හඳුනා ගන්න තියෙන ඉන්ද්‍රිය පරිමාණය. ඉන්ද්‍රිය ගෝචර ඥානය කියලා අපි ඒකට කියනවා. ඉන්ද්‍රිය ඥානය. එහෙමනම් මේ ඉන්ද්‍රිය ඥානයන් තුළ ඉන්න මිනිස්සෙක් මේ ඥානයේ උච්චම තත්වයට දියුණු කරනවා. අතීන්ද්‍රිය ඥාන. ඒ කියන්නේ ඉන්ද්‍රියන් වලට වඩා ඉහළ sannivedanayak, ඉහළ හඳුනා ගැනීමක් සිද්ධ කරන්න පුළුවන්, ගෝචර කරගන්න පුළුවන් ඥානයක් ඇති කරගන්නවා. ආන්නේ උදවියට තමයි නිවන් දකින්න පුළුවන්. ඉන්ද්‍රිය ඥාණයෙන් පින්වත්නි නිවන් දකින්න බෑ. අතීන්ද්‍රිය ඥාන වලින් තමයි නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ. ඉන්ද්‍රිය ඥානයන් වලින් නිවන් දකින්න බෑ. ඉන්ද්‍රිය ඥානයකින් නිවන් දකින්න බෑ. ඒක පින්වත්නි හරිම අසීරු දෙයක්. සිහිය හොඳට වඩන්න ඕන. සසර හොඳ බණ භාවනා කරලා හොඳ බුදුවරු මුණ ගැහිලා ඒ බුදුවරුන්ගෙන් හොඳට ධර්මය අහලා දියුණු කරපු සසර පාරමී බලත් තේන්න ඕන. එහෙම නැත්නම් පින්නතුනේ ඒ ධර්මයේ ගෝචර නොවන නිසා එහෙම නැත්නම් ඒ මිනිස්යා බීරියලින්ට වීණා වාදනය කළා වගේ නොඇසුණා වගේ ස්වභාවයක් ඇති වෙනවා. එහෙම නැත්නම් පින්නතුනේ පුහුදුන් සත්වයාට ලෝකෝත්තර ධර්මයේ තුවාලෙට ලුණු වතුර වැටුණා වගේ වේදනාවක් හට ගන්නවා. මොකද හේතුව පුහුදුන් ඥාණයට ගෝචර කරගන්න බැරි, අල්ල ගන්න බැරි දෙයක් නිසා ද්වේෂය උපදිනවා. එසා සසර හොඳ ගුණධර්ම පිරුවොත් පමණයි පින්වත්නි, පුරලා තිබුණොත් පමණයි මේ ලෝකෝත්තර විශ්යන් අවබෝධයටපත් වෙන්නේ. ඉතින් මෙලෝ වශයෙන්ම සැනසෙල්ල දායක තත්වයකටපත් වෙන්නටත් සාංශාරික වශයෙන් දුකටපත් නොවෙන්නටත් තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් ප්‍රඥාහීන සමාජයක මෙවැනි දෙයක් දේශනා කිරීම හරියට අර ඈත ගම්මානයකට ගිහිල්ලා වටිනා කියන වාහනයක් අරගෙන ගිහිල්ලා කෝටි ප්‍රකෝටි ගානක වටින වාහනයක් අරගෙන ගිහිල්ලා අර ඈත තනමල් විල වගේ ප්‍රදේශයක, කතරගම වගේ ප්‍රදේශයක පාරක් අයිනේ තියාගෙන විකුණන්න දරන උත්සාහයක් වගේ කියලාත් වෙලාවකට මට හිතෙනවා පින්වත්නි.
ඒ කියන්නේ කෝටි 2-3000ක් වටින වාහනයක් අරගෙන ගිහිල්ලා ඈත ධර්මල්ලිල වගේ කැලෑවක තියාගෙන මිනිස්සුන්ට ගොවියන්ට එදා වේල හොයාගෙන කන මිනිස්සුන්ට මේ ගොඩාක් වටින ලෝකේ තියෙන වාහනයක් අරගෙන ගිහිල්ලා එතන තියාගෙන විකුණන මිනිස්සෙක් දැක්කොත් ඔබට මොකද හිතෙන්නේ? ඔබට හිතෙනවා මහා මෝඩ මිනිස්සෙක් මේ මිනිස්සුන්ට මේ උදැල්ලක් ඇත්තක් ගන්න සල්ලි නැතුව මේ මිනිස්සු ඉන්නේ. මේ හාමුදුරුවෝ ගිහිල්ලා ඉවරලා මේ ඊටාම වටින වාහනයක් තියාගෙන මිනිස්සුන්ට මේ වාහනේ අගේ කියනවා වටිනාකම කියනවා මේක ගත්තොත් සැප පහසුයි කියනවා මේක හරි වේගෙන් යන්න පුළුවන් කියනවා මේක නිකන් පුටුවේ වහඩියලා ඉන්නවා වගේම දැනෙනවා මේක ගැස්සෙන්නේ නැහැ කියලා කියනවා වැඩක් නැහැ ඉතින්. ඒ කියන්නේ දුප්පත් සමාජයකට වටිනා කියන වාහනයක් සේල් කරන්න බෑනේ. වටිනා කියන වාහන හදන්නේ වටිනා කියන ධනය තියෙන ඒ රටවල් වල මිනිස්සුන්ට. අන්න ඒ වගේ පින්නතුනේ තථාගත ධර්මය තියෙන්නේ වටිනා කියන ධනවතුන්ට, පෝසතුන්ට, කාල ඇති වෙච්ච, බීලා ඇති වෙච්ච, විඳලා විඳවල ඇති වෙච්ච අයට ලෝකේ නිවන් ධර්මයේ තියෙන්නේ. ඉතින් දුප්පත් මිනිස්සු ඒ කීර්ති ප්‍රශංසා පස්සේ යන මිනිස්සුන්ටත් මේ ධර්මයේ වැඩක් නැහැ. ධන දාන්නේ පස්සේ දුවගෙන යන මිනිස්සුන්ටත් මේ ධර්මයේ වැඩක් නැහැ. එදා වෙලා හම්බ කරගන්න වෙරදරන මිනිස්සුන්ටත් මේ ධර්මයේ වැඩක් නැහැ. මේ ධර්මයේ අවශ්‍ය කරන්නේ සංසාරයෙන් ඒකාන්තයෙන් මට මිදෙන්න ඕන මේ දුක්ඛ ස්කන්ධයෙන් මිදෙන්න ඕන කියලා හිතන කෙනෙකුට විතරයි. එහෙම නැත්නම් මට මේ හිතෙන් නිදහස් වෙන්න ඕන කියන කල්පනාව තියෙන මිනිස්සෙකුට විතරයි පින්වත්නි මේ ධර්මයේ උමනා කරන්නේ. එහෙම නැත්නම් වැඩක් නැහැ පින්වත්නි. නමුත් මේක කාලයක් තිස්සේ අගය කරනකොට කවුරු හෝ මිනිසෙක් යම් වාග්යවන්තයෙක් වෙලා මතු වෙලා පින්වත්නි ඒවි කියන බලාපොරොත්තුව ඇතුව තමයි අපි මේ වර්ණාව සිද්ධ කරන්නේ. සියල්ල අත්හැරලා දහම්සොඬ රජ කෙනෙක් වෙලා ධර්මයට එන්න කැමති කෙනෙක් බිහි වේවි කියන බලාපොරොත්තුවෙන්. නිවන් දකින්න කැමති හැම කෙනෙක්ම දහම්සොඬ රජ කෙනෙක් විය යුතුයි. රාජ්‍ය අතහැර දාලා අවසානයේ තමන්ගේ ප්‍රාණයට තියෙන ආශාවත් අතහැර දාලා කන්දක් උඩ ඉඳලා යකෙක්ගේ කටට පනින්න පුළුවන් ධෛර්යයක් තියෙන මිනිස්සෙක් ධර්මයේ වෙනුවෙන්. ඒ කියන්නේ එකෙන් අදහස් වෙන්නේ ධර්මය වෙනුවෙන් සියල්ල කැප කරන ලද, ධර්මය වෙනුවෙන් සියල්ල අතහරින ලද, ධර්මය වෙනුවෙන් කළ නොහැකි වැඩක් නෑ මට කියන එඩිතර භාවය තුල මේ වෛරයෙන් ක්‍රෝධයෙන් පරිගැනීමක් කවුරුත් එක්කවත් කරේ නෑ. තමන්ගේ දිවි කැපකොට ධර්මය අවබෝධ කරගන්නා වූ වැඩපිළිවෙල. දැන් වෙන තැන්වල නම් තියෙන්නේ ධර්මය වෙනුවෙන් කියලා තමන්ගේ ධර්ම වෙනුවෙන් අනුන් මරාගෙන මැරෙනවනේ. මේක එහෙම නෙමෙයි. තමන් මියදීලා හරි ධර්මය අවබෝධ කරගන්නවා කියන ඒ එඩිතර සිත, ඒ දහම්සොඬ රජුරුවන්ගේ ආදර්ශයෙන් අපිට පෙන්වුවේ පින්නතුනේ දහමක්. දහමක් පෙන්වුවේ කතාවක් වගේම දහමක්. ඒසා පින්වත්නි අප දහම්සොඬ රජ කෙනෙක්සේ ධර්මයේ සෙව්වා. අපි මහාන වුණේ පන්සල් හදන්නවත්, යාන වාහන ගන්නවත්, ගුවන් විදුලි රූප වාහනවල බණ කියන්නවත්, ලෝකයේ අනිත් මිනිස්සුන්ට බැන බැන කියලා තමන්ගේ ප්‍රතිපදාවක් ගෙනියන්නවත්, අරයාගේ විකෘති මෙයාගේ විකෘති හොයන්නවත් නෙමෙයි. ඕන එකේ ඕන විකෘතියක් කරගනිද්දාවේ මගේ ගමන මම යනවා කියන අදහසින් තමයි අපි මහාන වෙලා ධර්මයේ සොයාගත්තේ. ඒ සොයාගත් ධර්මයේ පින්නතුන්ට දේශනා කරන මේ ධර්මය මෙවැනි දහමක් දේශනා කරන්න පුළුවන් භික්ෂුන් වහන්සේලා මේ රටේ 14යි ඉන්නේ, කීප දෙනයි ඉන්නේ. අනිත් භික්ෂූන්ට ඒව කියන්න බෑ. වත්තේ තියෙන පොල් ගෙඩි ටිකයි
කොච්චර රබර් කැපුණද කියලා බලන්නයි, තේ දළු කොච්චර කැඩුනද බලන්නයි, පන්සලේ ඉන්කම් එක කොහොමදයි, වටේ පන්සලක් හැදෙනවා නම් ඒ පන්සල් කඩාපිය විනාශ කරපිය, තව එකේ බණ කියනවා නම් ඒක විනාශ කරපිය අපිට ඉන්කම් එක නැති වෙයි කියලා බයට කෑ ගහන උදවිය තමයි ගොඩක් දකින්න ඉන්නේ. සද්ධර්මයේ ප්‍රකාශ කළ හැකි උදවිය අතලොස්සයි ඉන්නේ. නිසා අප්‍රමාදීව ජීවිතේ තේරුම් ගන්න මහන්සි වෙන්න. අර සිදුරු වුණු බෝට්ටුවක් වගේ හැමතිස්සෙම ගිලි ගිලි යනවා පෙන්නතුනේ මේ ජීවිතේ. අප්‍රමාදීව නිර්වාණය අවබෝධ කරගන්න. වචනෙන් නොකී අර්ථය වටහා ගන්න. ඒ කියන්නේ පෙන්නතුන්ට මම මතක් කළා මේ වචනය සෑම විටම එක්තරා සීමාවකට උඩ ගිහිලා බිමට වැටෙනවා. හරියට පෙන්නතුන්ට බිම ඉඳගෙන ඔබ ගල් ගෙඩියක් උඩට විසි කරනවා. එක එක පුජ්‍යලයට එක එක දුරට තමයි මේක විසි කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ඔය හෙල්ල විසි කිරීම කියන එකත් එහෙමනේ. ඉරි සලකුණු තියලා ඉරි සලකුණු වලින් එහාට හෙල්ල විසි කරනවා. ඒ එක එක්කෙනාට එක එක දුර තමයි විසි කරන්න පුළුවන්. ඒ වගේ තමයි පුජ්‍යලයාගේ ප්‍රඥාවත් ඔන්න ඔය වගේ දුරකට තමයි යන්නේ. ඒ දුර තියෙන දේවල් විතරයි තේරෙන්නේ. ඒ සීමාවේ තියෙන දේවල් විතරයි තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේට පුළුවන් අගනිට්ඨා බ්‍රහ්ම ලෝකෙන් එහාට ඇහෙන්න දේශනා කරන්න. එහෙනම් අගනිට්ඨා බ්‍රහ්ම ලෝකෙන් එහාට ඇහෙන්න දේශනා කරන දේ ඔබ වටහා ගන්න ඕනත් අගනිට්ඨා බ්‍රහ්ම ලෝකෙන් එහා ඉඳගෙන. ඉතින් අගනිට්ඨා බ්‍රහ්ම ලෝකේ එළියෙන් බලන්න ගියොත් එහෙම ඒක ඉතින් ලේසි පොතෙන් බලනවට වඩා නාසා ආයතනයක ගියා නම් හොඳයි. මොකද ඒගොල්ලන්නේ මේ හොයාගෙන තියෙන අනන්ත අප්‍රමාණ ගැලැක්සිස් එක එහෙන් නෙමෙයි අගනිට්ඨා බ්‍රහ්ම ලෝකේ ඔබේ බම්බයක් පමණ ශරීරය ඇතුළේම අගනිට්ඨා බ්‍රහ්ම ලෝකේ තියෙනවා. ඒ කියන්නේ ඒක අවශ්‍ය කරන ගතිය. අන්න ඒ අගනිට්ඨා බ්‍රහ්ම ලෝකෙන් එහාට නේව සංඥා නා සංඥායතනෙන් එහාට යන වචන තියෙන්නේ ආර්ය ශ්‍රාවකයන්ට පමණයි. අනිත් අය ඔක්කොගේම බණ එක්ක මනුෂ්‍යත්වයේ එක්ක දිව්‍ය ලෝකේ එක්ක බ්‍රහ්මතලයන් වල රැඳෙනවා. එහෙම නැත්නම් සමහර අයගේ බණ තියෙන්නේ අවීචි මහ නරකේ. ඒ කියන්නේ සමහර බණ ඇහුවොත් අවීචි මහ නරකයට යනවා, සමහර බණ ඇහුවොත් මනුෂ්‍යාත්මය රැඳෙනවා, සමහර බණ ඇහුවොත් දිව්‍ය ලෝකවලට යනවා, සමහර බණ ඇහුවොත් බ්‍රහ්මතලයන් වලට යනවා, සමහර බණ ඇහුවොත් පින්නතුනේ අපිට පුළුවන්කම තියෙනවා කොහේ යන්නද? නේව සංඥා නා සංඥායතනෙන් එහාට යන්න පුළුවන්. එහෙනම් නේව සංඥා නා සංඥායතනෙන් එහාට යන එක තමයි උතුම් ආර්ය භූමියටපත් වීම කියලා කියන්නේ. ඒ කියන්නේ ලෝකෝත්තරත්වයටපත් වෙනවා, ලෝකය ඉක්ම වූ අවස්ථාවටපත් වෙනවා. ඉන්ද්‍රිය ඉක්ම වූ අවස්ථාවටපත් වෙනවා. එහෙනම් මේ ඉන්ද්‍රියන් ඉක්මව ගන්න තමයි මේ හැම කතාවක්ම මතක් කරන්නේ. ඉන්ද්‍රියන් නිෂ්ඵලයි, ඉන්ද්‍රියන් තුල ඇලෙන්න ගැටෙන්න එපා, ඉන්ද්‍රියන් තුල ඔබට සිටීමෙන් නිෂ්ප්‍රයෝජනයක් ලැබෙන්නේ කිසි ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා මේ ඉන්ද්‍රියන් අතික්‍රමණය කිරීමට, ඉන්ද්‍රයන් ඉක්මවීමටයි මේ සියලු කතන්දර. සියලු දෙසුම් තියෙන පින්වත් මේ ඉන්ද්‍රයන් ඉක්මවීමට. පංච උපාදානස්කන්ධ ඉක්මවීමට තමයි මේ ඔක්කොම කතන්දර. මේ ලෝකෙට මේ නිග්‍රහ කරමින්, නින්දා කරමින්, අපහාස කරමින්, සමහරලාට ඇලෙමින්, සමහරලාට ගැටෙමින්, සමහරලාට දෙකම ප්‍රතික්ෂේප කරමින්, සියල්ල ප්‍රතික්ෂේප කරමින් විවිධ විෂම වචන මේ සියල්ල පාවිච්චි කරන්නේ ආර්ය උත්තමයෙන් මේක භාවිතා කරනවා නම් භාවිතා කරන්නේ මෙන්න මේ ඉන්ද්‍රයන් වලින් එහාට යන්න විතරයි. මේ ඉන්ද්‍රයන් තුල ජීවත් වෙලා වැඩක් නැහැ. ඉන්ද්‍රිය සංඥා මාත්‍රේ වැඩක් නැහැ. ඉන්ද්‍රිය ගෝචර ඥානයේ වැඩක් නැහැ. ඒක හීනයක්. එතනින් එහාට යන්න අන්න එකට කියනවා ලෝකෝත්තර ඥාන, ලොවෙන් ඈතර වුණු ඥානය. ඉන්ද්‍රිය ඥාන ඉක්ම වූ අවස්ථාව, අතීන්ද්‍රිය ඥාන. එහෙමනම් පින්නතුනි ලෞකිකයාට තියෙන ඉන්ද්‍රිය ඥාන, ආර්ය ශ්‍රාවකයන්ට තියෙන අතීන්ද්‍රිය ඥාන.
අතීන්ද්‍රිය ඥාන හරිම ලස්සනයි, හරිම පැහැබරයි, හරිම ප්‍රණීතයි. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමුතවර සංස්කාර සියලු සමතයටපත් වෙනවා. මොකද මේ ඉන්ද්‍රිය සීමාව ඉක්මවනෝනේ පින්නතුනේ. පුදුමේ කියන්නේ ඉක්මවන්න ක්‍රමයක් නෑ. ඉක්මවන්න භාවනාවක් නෑ. ඉක්මවන්න කළ යුතු දෙයක් නෑ. ආකාසේ පදන්නත්ති සමනෝනත්ති බාහිරේ කිව්වහම තේරුම් ගත්තා. ආහසේ පිය සටහන් නැත, ශ්‍රමණයෝ ළඟත් සටහන් නැත. හැබැයි ක්‍රමයක් නෑ. තේරුම් ගන්න ක්‍රමයක් නෑ. ඉතින් ඒකට කියනවා විස්මිත ධර්මය කියලා කියනවා. නිකන් අන්ධ භූත පිස්සු ධර්මයක් වෙන්නතුනේ. පුතඥයාට හිතෙනවා. තරණය කළෙත් නැත, රැඳී සිටියෙත් නැත. හිතා ගන්නත් බෑ. ඉතින් මෝඩයන්ට මේක වැටහෙන්නේ නැහැ. හිමින් සැරේ ওই කතිකාචාර මෝඩයෝ, මහාචාර මෝඩයෝ ඉන්නෝනේ. ඒ මෝඩයෝ හදා ගන්නව තරණය කළෙත් නැහැ, ගමන් රැඳී සිටියෙත් නැහැ කියන එකේ අර්ථය තමයි හිමින් ගියා. මධ්‍යම ප්‍රතිපදාවෙන් ගියා කියලා අර්ථ විවරණයක් ඇති කරගන්නවා. ඒ තමයි පුතඥාන මහාචාර මෝඩයෝ. ඒ වචනාර්ථවල පමණයිනේ, භාෂාර්ථවල පමණයි ඔය මහාචාර්යවරු එල්ලෙන්නේ. ඔය මහාචාර්යවරුන්ට බෑ කාටවත් මේ වචන ඉක්මවන්න, වචන අතික්‍රමණය කරන්න. ඒ නිසා වචන වලින් එහාට යන දර්ශනයක් විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. සැබෑ විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා සම්මත විශ්වවිද්‍යාල වලින් ඉගෙන ගන්න බෑ. සැබෑ විශ්වවිද්‍යාලය විශ්වය තුල පවතින ධම අන්න තමා තුළින් මේක මතු කර ගන්න නම් තමන් නිහඬව අතපය හකුලවාගෙන මේ ධර්මය බලන්න ඕනේ. මේක ඉන්ද්‍රිය ගෝචර කරගෙන බලන්න හොඳ නෑ පින්නතුනි. හරිම නිදහස්ව සෑම විටම අතහරිමින් බලන්න ඕන. අතහරිමින් ධර්මයේ බලන්න ඕන. ධර්මයේ අල්ලගන්න නෙමෙයි බලන්නේ. ධර්මයේ අත්හරින්නයි බලන්නේ. ධර්මයේ විදර්ශනා කරන්නේ අත්හරින්න දෙයක් විදර්ශනා කරනවා මිසක් තේරුම් ගන්න නොවේ. බණහන්ට ඕන තේරුම් අතහරින්න. ඔන්න ඔය දේ හරියට වටහා ගත්තොත්, පාදා ගත්තොත් ඔබට නිවන් දකින්න එක හරිම ලේසි වෙනවා. ධර්මයේ අහන්න ඕන තේරුම් ගන්න නොවේ, තේරුම් අතහරින්න. උපාදාන කරන්න නොවේ, උපාදාන අතහරින්නයි මම බණ අහන්න ඕන කියලා කල්පනා කරන්න ඕන. තේරුම් ගන්න බණ අහලා වැඩක් නැහැ. තේරුම් අතාරින්න හැමතිස්සෙම. ඒ නිසා අපි ධර්මයේ ආද්‍ය පින්නතුනේ හැම මොහොතකම අපි යමක් අත්හරින්න පුළුවන් වෙන විදියට ධර්මය ඇහුව මිසක් යමක් අරගෙන නෙමෙයි ගියේ අපේ. ධර්මය අහලා යමක් අරන් ගියේ නෑ. ධර්මය අහලා යමක් අත්හැරගෙන සැහැල්ලු වෙලා හිස් වෙලා ගියා. ධර්මය අහලා හිස් වෙලා තමයි ගියේ. නිදහස් වෙලා ගියේ. අනේ මම අහවල් දවසේ මේ ටික අතහැරගත්තා, අද මේ ටික අතහැරගත්තා කියන සන්තෝෂයේ මිසක් තිබුණේ මං අරක ඉගෙන ගත්තා, මේක ඉගෙන ගත්තා, අරක මං හිතේ ධාරණය කරගත්තා, අරක මං ඔළුවේ දාගත්තා. එහෙම හිතුවේ නෑ පින්නතුනේ. ඒ නිසා අත්හරින්න මිස ධර්මය රැස් කරන්න නොවේ හිත තුල. භෞතිකත්වයට ගන්න එපා. භෞතිකත්වයේ තියෙන දේ තියෙනවා නම් තියෙන එක ලොකු වටිනකමකුත් නැහැ, නැත්තම් නැති එක වටිනකමකුත් නැහැ ධර්මයට. මොකද තිබුණත් නැතත් ඒක මහ පොළොවේ දේවල්, ඒවා සංඥාවල් විතරයි. දැන් ගෙදරක ඉන්නෝ 10 දෙනෙක්, එක්කෙනෙක් හිතන් ඉන්නෝ මගේ, ඊට පස්සේ හිතන් ඉන්නෝ එයාගෙන් පස්සේ මට, ඊට පස්සේ තව එක්කෙනෙක් හිතන් ඉන්නෝ තමන් ගෙදර වැඩ කරන කෙනා, තව කෙනෙක් හිතාගෙන ඉන්නෝ විවිධ අදහස් සේවකයෝ ඉන්නෝ. නමුත් ඒ ඔක්කොගේම හිතවල ඇතුලේ තියෙන සංඥාවල් විදියට මේ මිනිස්සු හැසිරෙනවා. එච්චරයි. කිසි කෙනෙකුට අයිතියක් නැහැ. මහ පොළොවේ gadol මහ පොළොවේමයි. මහ පොළොවේ ඉඩකඩම් මහ පොළොවේමයි. මහ පොළොවේ සිමෙන්ති මහ පොළොවේමයි. ඒක ඉතින් මගේ සිමෙන්ති මගේ gadol කියලා සංඥාවක් දා ගන්න පුළුවන්.
ඒ gadol වලට මිලක් තියෙන නිසා වටිනාකමක් තියෙන නිසා. ආශ්චර්ය අద్භූත ධර්මය අපි වටහා ගන්න මහන්සියම තේරුම් ගන්න උත්සාහ කරමු පින්වත්නි අප්‍රමාදීව. එhmenan අනුගමනය කළ යුතු ක්‍රමවේදය තමයි සම්මර්ෂණය කියන එක තමයි තථාගතයන් වහන්සේගේ භාවනාව. විදර්ශනා භාවනාව ඒක තමයි භාවනාව. හැබැයි ඒක භාවනාවක් නෙමෙයි. විදර්ශනා භාවනාව යනු භාවනාවක් නෙමෙයි. අතහැරීමක්. භාවනාවක් කියලා කියන්නේ භාවිතාවක්නේ. භාවිතාවක් කියන්නේ පරිහරණයක්. පරිහරණයක් නෙමෙයි විදර්ශනාව කියන්නේ. විදර්ශනාව කියන්නේ සොය සොයා අතහැර දානවා. හරියට වල්පැල උගලන්න ගියව මිනිස්සෙක් වල්පැල සොය සොයා වල්පැල උගලා දානවා. ඒ මිනිස්සේ ගෙදර අරන් ඉන්නේ ඒ දේවල්. වල්පැල හිගිලුවේ. ඒ නිසා ඔබට තේින්නේ ඔබේ සිතේ තියෙන වල්පැල උගලන්න. ජීවිතේ කවුරුත් ගොඩනැගිලා තියෙන්නේ වැරදි. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේත් සංසාරේ බුදුවරු මුණ ගැහිලා පාරමී පුරලා අනුශාසනා ලැබලා තියෙද්දිත් බලන්න වැරදි තමයි බුද්ධත්වයේ අවබෝධ කළේ. ඉතින් ඒ නිසා ඔබට නොවැරදීම අවබෝධ කරගන්න පුළුවන් කියලා අපි කියන්නේ වරදින්න හරි ගමම් මගක ප්‍රායෝගික වැඩපිළිවෙලක සිටිය යුතුයි. වරදින්න හරි ගමම් මගක ප්‍රායෝගික වැඩපිළිවෙලක සිටිය යුතුයි. ඒකයි වැඩපිළිවෙල තියෙන්නේ. කිං කුසල ගවේසි කිං සච්ච ගවේසි. කුමක්ද සත්‍ය? කුමක්ද කුසලය කියලා වටහා ගන්න ලෝකෝත්තර ධර්මය. පින ලෞකිකයි කුසල් ලෝකෝත්තරයි. කුසලස්ස උපසම්පදා කියලා කිව්වේ ඒකයි. කුසලතා කියලා සමහර අය හැකියාව කියලා කියනවා. කුසලස්ස උපසම්පදා කියලා කිව්වම පින්පව් දෙකම නැසුවට පස්සේ ඇති වෙන්නේ මොකද්ද කියලා අහුවොත් කියන්න පුළුවන් කුසලය. හැකියාව නොහැකියාව දෙකම නැසුවට පස්සේ තියෙන්නේ මොකද්ද කියලා අහුවොත් කියන්න පුළුවන් කුසලය. රාත්‍රිය සහ දහවල දෙකම නැති වුණාට පස්සේ ලෝකේ ඉතුරු වෙන්නේ මොකද්ද කියලා අහුවොත් කියන්න පුළුවන් කුසලය. ඒ කියන්නේ පින්නතුනේ ලෝකෝත්තරයි. ලෝකෝත්තර කුසලයි. ඉතින් රහතුන් කුසල් කරනවාය පුහුදුන් සත්වයෝ පව්පින් කරනවාය කියන්නේ ඔන්න ඕකයි. පුහුදුන් සත්වයෝ පව්පින් කරමින් ඉන්නවාය ලෝකෝත්තර අය කුසල් කරමින් සිටිනවාය. හැබැයි ලෝකෝත්තරත්වයට පත් වෙන්නේ නැතුව කුසල් ලබන්න බෑ. ඒ නිසා පළවෙනි කුසලය තමන් පහල කරගන්න ඕන. සියල්ල අතහැර ඥානයක් දර්ශනයක් ඇති වෙන්න ඕන.
ඒ කියන්නේ සම්මා දිට්ඨියක් ඇති වෙන්න ඕන, සම්මා සංකප්පයක් ඇති වෙන්න ඕන. උපාදාන රහිත දැක්ම ජීවිතයක් ආරම්භ වීම තමයි ලෝකෝත්තර අවබෝධය කියලා කියන්නේ. ලෞකිකත්වයේ ඉඳලා අතහරින්නේ හේතු දක්වා, ලෝකෝත්තරත්වයේ සිට අතහරින්නේ හේතු නොදක්වා. හේතු නැහැ. මුකුත්ම හේතුවක් නැහැ, සියල්ලම අතහැරලා ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගෙන් විමසුවොත් එහෙම ඇයි යසෝදරාවිය අතහැරලා යන්නේ? ඇයි මේ පිය රජතුමා අතහැරලා යන්නේ? ඇයි මේ සෑම දෙයක්ම අතහැරලා මේ වනගත වෙලා ඉන්නේ කියන කතාවකුත් වෙන අය නම් කියන්න පුළුවන්, හේතු තියන්න පුළුවන්. ඔයාගේ කට වැඩි, කට ගඳ ගහනවා, නැත්තම් මේ වරදවල් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒක තමයි හේතු. නමුත් පින්නතුනි එහෙම හේතු නැහැ. එහෙම හේතු දක්වන්නේ නැහැ. එහෙම හේතුවක් නැහැ, අතහරිනවා. එහෙමනම් ශාසන මාර්ගයේ අතහැරීම, හේතු නොදක්වා අතහැරීම, මෙන්න මේකයි ප්‍රගුණ කරන්න ඕන. කිසිම හේතුවක් නැහැ අතහැරලා දානවා. ඇයි හේතු නොදක්වා අතහරින්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හේතු දක්වා අතහැරියොත් ඔහු හේතුවත් අරගෙන තමයි අතහරින්නේ. ඒ හේතුව හිතේ රඳවාගෙන, ඒ හේතුව තියාගෙන ඉන්නවා හැමතිස්සෙම ඒ දේ ප්‍රතික්ෂේප කරන්න. හේතුවක් කියන්නේ ප්‍රතික්ෂේප කිරීමට ගන්නා වූ සාක්ෂියක්. තේරුණාද? අතහැරීමට හේතු ගත්තොත් ඒක පින්නතුනි අපි ඒක අත්හරින්නට හේතුව මෙන්න මේක කියලා පෙන්නලා ඒක තමයි ගැටීම. එහෙමනම් ඔබ හේතු ගත්තොත් ඒක තමයි ගැටීම. හේතුවක් ඇතුව යමක් අතහරිනවා නම් ඒක ගැටීමක්. හේතු නැතුව අත්හරිනවා නම් ඒක ගැටීමක් නෑ. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් ඇයි ස්වාමීන් වහන්සේ මේ ලෝකේ අත්හැරියේ? කියන්න තියෙන හේතුවක් නෑ. මේ ලෝකේ හොඳයිද? මං හොඳයි කියලා කියන්නේ නෑ. මේ ලෝකේ නරකයිද? මං නරකයි කියලා කියන්නෙත් නෑ. ඒ කියන්නේ නැත්තේ. ඕවා අමු පුතඥයන්ගේ සාපේක්ෂිත ධර්මනේ. වෙනතුන තේරෙනවනේ. කිසිම කෙනෙකුට හැමදේම හොඳත් නැහැ, කිසිම කෙනෙකුට හැමදේම නරකත් නැහැ. සාපේක්ෂිත ධර්ම. කෙනෙකුට හොඳයි, කෙනෙකුට නරකයි. එක්කෙනෙකුට එක මලක් ලස්සනයි, ඒ මලම තව කෙනෙකුට කැතයි. එක පළතුරක් එක්කෙනෙකුට රසයි, අනිත් කෙනාට ඒක නීරසයි. එක කෑමක් එයාට රසයි, අනිත් කෙනාට ඒක නීරසයි. එහෙමනම් මේ ලෝකය කියලා කියන්නේ පුජ්‍යල සාපේක්ෂිත බෙදීමක් තියෙන ලෝකයක්. ඒ නිසා මේ ලෝකය හොඳයි කියන්නෙත් නැහැ, මේ ලෝකේ නරකයි කියන්නෙත් නැහැ. මොකද සාපේක්ෂතාවයක් නැති නිසා. කරන්න දෙයක් නැහැ නිවන් දකින්න. හැබැයි නිවන් දකින්න තියෙන එකම දේ තමයි කරන දේවල් ටික අවසන් කරන්න ඕන. ආන්න ඒකයි බුදුවදන කම්ම නිරෝධාය සංවත්තති. කර්ම ටික නිරෝධ කරලා එහෙම නැත්නම් කරන ටික අවසන් කරන්න ඕන. කරන ටික අවසන් කරලා ඔබ සූදානම් වෙලා ඉන්න නිවන ඔබ ළඟට පැමිණේවි. ආධ්‍යාත්මික බාහිර ඉන්ද්‍රිය කරන ටික අවසන් කරලා කෙල පැමිණිලා අවසානටම පැමිණිලා ඔබ නිහඬව සිටින්න නිවන ඔබ ළඟට පැමිණේවි. මේ ලෝකේ ස්වභාව ධර්මයේ විසින් ස්වභාවිකව නොමිලේම ලැබෙන දේ තමයි නිවන. ඒක කාටවත් මේ අතදිගු කරලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි නිවන. අපි සුදුසුකම් ඇති කරගත්තාම එතන පැන නගින දෙයක් නිවන. මේ බණ පොත්වල තියෙන දේවල්ද නැද්ද කියලා අහුවොත් මේ අපෝයෝ මේ ත්‍රිපිටක ධර්මයේ බොහෝම ලස්සනට
තැන් තැන්වල කියවිලා තියෙන දේවල් තමයි පින්නතුන්ට මේ දේශනා කරන්නේ. සමහර දේවල් ඒ ත්‍රිපිටක ධර්මයේත් නැහැ. ඒවා මා තුලම ප්‍රත්‍යක්ෂතාවය නිසා නැගී හිටින ධර්ම කරුණු. සමහර දේවල් ත්‍රිපිටකයේත් ඒ දේ ලෙසම තියෙනවා. මා තුලින්ම සමහර විටක ප්‍රත්‍යක්ෂව නැගී සිටින දේ පවා ආයි බලනකොට ඒ බණ පොතේ තියෙනවා. ඒකට හේතුව ලෝකයේ දහම් දෙසූ ඒ උත්තමයොත් ඒ දෙසුවේ ඒ සත්‍ය අවබෝධ කරගෙන නිසා ඒ දේශන ඕන කෙනෙක්ගේ දේශනාවක් තුළ සත්‍ය අවබෝධයෙන් දේශනා කරපු දේශනාවක් නම් මේ දේශනාවල් ඒවත් එක ගැළපී යනවා. මතක තියාගෙන කියන මතක බණ නෙමෙයිනේ පින්නතුනේ. මතක බණ අහන්න ඕන ඔය බුද්ධිමත් අයගෙන්. ඒ කියන්නේ පොත් බලලා ඒවා බුද්ධියේ දාගෙන ඒකෙන් මත් වෙලා ලෝකෙට දේශනා කරනවා. අන්න එයාට කියනවා බුද්ධිමත්. ඒ කියන්නේ ගංජා ගහලා මත් වෙලා වගේ බුද්ධියෙන් මත් වෙලා ප්‍රකාශ කරනවා. ඒගොල්ලෝ කියන බුද්ධිමත් දේශනා. ඒ නිසා ඔබ බුද්ධිමතෙක් වෙන්න බය වෙන්න ඕන. මොකද බුද්ධිය මත් කරගන්නවා. දැන් සමහර අය ශරීරය මත් කරගන්නවා. කසිප්පු අරක්කු බීලා සමහර අය බුද්ධිය මත් කරගන්නවා ආගම් ಜಾති වර්ග ඔළුවේ දාගෙන. දැක්ක නේද? දෙපැත්තක් තියෙනවා. ශරීරය මත් කරගන්න ඕන නම් යන්න ඕන තැබෑරුමට, බුද්ධිය මත් කරන්න ඕන නම් ආගම් ಜಾතිවාද ඔළුවේ දාගෙන මත් වෙන්න ඕන. ඒ නිසා බුද්ධිමත් වෙන්න එපා. බුද්ධිමත් වෙන්න එපා. බුද්ධියේ තියෙන මත නැති කර ගන්න ඕන. විමුක්ති ඥාන, විමුක්ති සිත, විමුක්ති දර්ශනකේ කියා වචන භාවිතා කරන්නේ මොකටද? හැම දෙයකින්ම නිදහස්. හැම දෙයකින්ම නිදහස්. විමුක්ති ඥාන කියන්නේ ඥාන නැති. විමුක්ති සිත කියන්නේ සිත නැති. විමුක්ති දර්ශන කියන්නේ දර්ශන නැති. සම්මා සම්බුද්ධ කියන්නේ කිසිම බුද්ධියක් උපාදාන කර නොගත්. සම්‍යක් ඥාන කියලා කියන්නේ කිසිම ඥානයක් ගත්තේ නැති. සම්මා දිට්ඨි කියන්නේ කිසිම දිට්ඨිගත භාවයක් නැති. සම්මා සංකප්ප කියන්නේ කිසිම සංකල්පයක් ගත්තේ නැති. පින්නතුන්ට මේ වාක්‍යයට එක නිවන් දකින්න හොඳටම ඇති. මේ වාක්‍යයට එක බොහෝම ප්‍රමාණවත් පින්නතුන්ට නිවන් දකින්න. බොහෝම ප්‍රමාණවත්. හරියට ධර්මයේ තේරුම් ගන්න, හරියට තමන්ගේ සිත එතෙන්ට ගන්න, හරියට අනුගත වෙන්න, ධර්මය ඔබ වෙන්න. ඔබට කියන්නේ මම වෙන්න කියලා නෙමෙයි, ධර්මය ඔබ වෙන්න. ඔබ කෙලෙස් වෙලා ඉන්න කෙනා ඔබ කෙලෙස් නොවි ඔබ ධර්මයේ වන්න. ධර්මය කියන්නේ කුමක්ද? උපාදාන රහිත සියලු උපාදාන අශේෂ විරාග නිරෝධ කියන අවස්ථාවක් යම් තැනක වේද අන්න එතනයි ධර්මයේ තියෙන්නේ. වෙන කිසිම තැනක ධර්මයේ නැහැ. වචනය අවසන් කළාද, කාලය අවසන් කළාද, උපාදාන අවසන් කළාද, ආගම් ಜಾති වර්ග ගෝත්‍ර සියල්ල භාෂා මේවා ඔක්කොම සියල්ල ඉක්මවා ගියාද, අතික්‍රමණය කළාද, ඉන්ද්‍රියන්ගෙන් එහාට ලෝකයෙන් එහාට ඔබ පැනගත්තද? එතකොට ඔබත් නැහැ. අන්න එතන කියනවා අශේෂ විරාග නිරෝධයි. අන්න එතනයි පින්වත්නි දහම. ඒ දහමට ඔබ පරිවර්තනය වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබ තුල දහම තියෙන්න ඕන.
විමුක්ති ඥානය ඔබ තුල තියෙන්න ඕන. විමුක්ති ඥානෙ පොතේ තිබිලා හරියන්නේ නැහැ. විමුක්ති සිත ඔබේ ළඟ තියෙන්න ඕන. විමුක්ති සිත පොත්වල තිබිලා වැඩක් නැහැ. විමුක්ති දර්ශනය ඒක පොතේ වචනවල තිබිලා වැඩක් නැහැ. විමුක්ති දර්ශනය ඔබ ළඟ තියෙනවා. ඒ කියන්නේ පින්නතුනේ දර්ශනයක් නැහැ. කිසිම දර්ශනයක් නැහැ. මොකද දර්ශන එක එක දාර්ශනිකයෝ ඉන්නවනේ. බුදුහාමුදුරුවෝ ආර්ය ශ්‍රාවකයෝ දාර්ශනිකයෝ නෙමෙයි. සම්‍යක් දර්ශනයෙන් යුක්ත අය. කිසිම දෙයක් මේක මෙහෙමයි කියලා කල්පිත බෙදන්නේ නැහැ. උන්වහන්සේලාගේ දර්ශනය තමයි තථාගත දර්ශනය. ඒ කියන්නේ පින්නතුනි යමක පවතින ආකාරය පවතින ස්වභාවයම බලනවා පුජ්‍යල වෙනස් කිරීමකින් තොරව. දැන් කිසි වෙලාවක පින්නතුනි මගේ දේශනාව තුළදී මම මගේ මතයක් දේශනා කරන්නෙම නැහැ. ඒකට හේතුව මොකද? මට මතයක් නැහැනේ. මට දර්ශනයකුත් නැහැ, මට මතයකුත් නැහැ, මට සංකල්පයකුත් නැහැ, මට දෘෂ්ටියකුත් නැහැ, මට බණකුත් නැහැ, මට මමත් නැහැ. මෙතන මේ බුදු වෙච්ච කෙනෙක්, රහත් වෙච්ච කෙනෙක්, මාර්ගඵල ලැබු කෙනෙක් කිසිම කෙනෙක් නැහැ මෙතන පින්වත්නි. මෝඩයෙකුට මෙතන කෙනෙක් අහු වෙන්න පුළුවන්. මෙතන කෙනෙක් නැහැ පින්වත්නි. කෙනෙක් ඉන්නවා නම් එතන සත්‍ය නැහැ. ඒ නිසා තමයි මම හැම විටම දේශනා කරන්නේ මම සෝහන් වෙලා නැහැ, සකදාගාමි වෙලා නැහැ, අනාගාමි වෙලා නැහැ, අරිහත් වෙලා නැහැ, බුදු වෙලත් නැහැ. මාත් එක්ක ගහ ගන්න යන ගන්න එන්න එපා. මෝඩේනි කියලා කියන්නේ ඒකයි. මොකද මං කිව්වනේ මං බුදු වෙලා නැහැ කියලා. දැන් බුදු වුණා කිව්වහමනේ ගහන්නේ අර බුදු වෙලයි කියලා මිනිස්සෙක් කිව්වා. ඒ මිනිස්සෙගේ පන්තල පව කඩලා දාන්න ගියා. මාර්ගඵල ලැබුවයි කියලා කිව්වොත් ඒ මිනිස්සට ගිහිල්ලා මේ අර දේවදත්ත පරම්පරාවේ කට්ටිය ගහනවා. ඔබ කොහොමද මාර්ගඵල රහත් වෙලයි කිව්වාම කුණුහරුප වලින් බනිනවා. මම පුතඥයි කිව්වම එහෙනම් කමන්නේ අපි වගේමනේ. එහෙනම් කමන්නේ රහත් වෙන්න බෑ. අපි වගේ පුතඥ වෙලා ඉන්න ඕන. ඉතින් නියම රියල් බුද්දිස්ලා හරියට මේ පරුස වචන භාවිතා කරනවා. වෛරය, ක්‍රෝධය, පලි ගැනීම, පෙරලීම කරනවා හරියට. බුද්ධ ශාසනය කියලා ධර්මයේ වැඩිමක් නම් මම දකින්නේ නැහැ. හැමතැනම නිකන් කොන්ක්‍රීට් හැදීමක් තමයි කරන්නේ. අඩුම තරමේ ಜಾතියවත් හදන්නේ නැහැ. මහාන වෙන්න එකෙක්වත් මේ සමාජය තුල හදන්න නැති මට්ටමක් තියෙන්නේ. අමෝගොන් දහමක් දර්ශනයක් ඉගැන්වීමක් තමයි මේ නූතන මේ දහම ගෙන යා යුතු පිරිසට හම්බෙලා තියෙන්නේ. පව්. ඒකට හේතුව මේ අධ්‍යාපන ක්‍රමයේ වග කියන්න ඕන. ජීවත් වෙන්න උගන්වන්නේ නැහැ. පාසල් අධ්‍යාපනයවත්, පිරිවෙන් අධ්‍යාපනයවත් මිනිස්සෙකුට අවශ්‍ය කරන මානසික සුවය වඩවන, ආර්ථික සුවය වඩවන, ජීවන දර්ශනය ඇති කරන දෙයක් නැහැ. කොහේ අන්ධ භූතයෝ වගේ කොහේ හරි තියෙන දෙයක්. ඒ යනෝ ඉගෙනගත්ත මොඩියෝ ටිකත් ඔය පේන්නේ පාරවල් වල පෑලා කෑ ගහන ගුරුවරුත් පිස්සෝ වගේ නම් ඉගෙන ගන්න උන්ට දෙයියන්ගේම පීටයි. ඒ නිසා මේ අන්ධ භූත ලෝකයක ඇවිල්ලා මේව කියන්නේ ලක්ෂයක් ඇහුවොත් එකෙක් තේරුම් ගනීවි හැමින් සැරේ. ලක්ෂයක් ඇහුවොත් එකෙක් තේරුම් ගනීවි කියන විශ්වාසයෙන් ඉන්නේ. අනිත් ලක්ෂය ඔක්කොටම එක්ක අර යක්ෂයන්ට බුදුහාමුදුරු ගිනිදැල් පෙනුනා වගේ ගිනිදැල් වගේ පේන්නත් ඉඩ තියෙනවා. ඒ ගිනිදැල් වගේ මවාගෙන ආවයි කියන එකේ අදහස තමයි ලංකාවට බුදුහාමුදුරු වැඩිහාම හිටපු යක්කුන්ට මිනිස්සුන්ට නිකන් බුදුහාමුදුරුන්ව පෙනුනේ භයානක ගිනි ජාලාවක් ගිනි බෝලයක් වෙන්න පාත් වෙනවා ලංකාවට. එහෙමයි මිනිස්සු කල්පනා කළේ. ගිනි බෝලයක් එනවා කියලා කල්පනා කළේ. පසුව හිමින් තේරුම් ගත්ත මිනිස්සු කීප දෙනෙක් තමයි වටහා ගත්තේ මේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මුන්වහන්සේලා මේ ඇවිල්ලා තියෙන ගිනි බෝලයක් නෙමෙයි කියලා. දැන් අපිත් සමහර අයට ගිනි බෝලයක් වගේ පේනවා.
මෙන්න විකෘති කරනවා, මෙන්න විනාශ කරනවා, මෙන්න නැති බංගස්ථාන කරන්න හදනවා, මෙන්න අපි ඉවරයි කියලා. නෑ, ඔබව නිවන්න, ඔබේ ස්වර්ගය, ඔබේ මෝක්ෂය, ඔබේ නිර්වාණය ඇති කිරීම සඳහා මඟ පෙන්වීමටයි මේ ධර්මයේ දේශනා කරන්නේ. එහෙම නැතුව වෙන මොනෝ කරන්නද මේ ඉපදිලා මැරලා යන මේ පොඩි කාලෙට? ඇයි අසත්‍ය කරන්නේ? ඇයි බොරු කරන්නේ? ඇයි විකෘති කරන්නේ? එහෙම අවශ්‍ය නැහැ. වචනයකට එකම අර්ථයක් නැති නිසා ඒ මිනිස්යාගේ බුද්ධි පරිමාණයට අනුව ගෝචර වෙන්නේ ඒ විදිහට. ඒ නිසා නන්නාඳුරන කෙනෙක් දැක්කහම බල්ලෙක් බුරනවා වාගේ සද්ධර්මයේ නොඇසූ මිනිසුන් අපිට බුරනවා. ඒ කියන්නේ ඔවුන් නන්නාඳුරනෝනේ අපි අඳුනන්නේ නැති කම නිසා. හැබැයි කාලයක් ගිහිල්ලා අඳුනගත්තට පස්සේ බිරිල්ල නතර කළා. මේ රස ධර්මය ඔවුන් රස විඳිනවා, ජීවිතයට එකතු කර ගන්නවා. ධර්මයේ පටන් ගැම්මක් නැහැ, පැවැත්මක් නැහැ, අවසානයක් නැහැ. ධර්මය මේ විශ්වය හා සමානයි. ඒ නිසා බුද්ධ ඥානය අනන්තයි. ඉතින් ආර්ය ශ්‍රාවකයෙක් අවබෝධ කරගන්නෙත් ඒකම තමයි. ඒ නිසා අරිහත් ඥානයත් අනන්තයි. ඒ නිසා බුද්ධ කියන වචනේ තේරුම අනුබුදුව වුණත් සම්මා සම්බුදුව වුණත් කෙසේ වෙතත් මේ බුද්ධ කියන නාමයේ තේරුම තමයි අනන්ත, අකාලික බව. මේ ලෝකේ අකාලිකයි පිටුතුනේ, සැබවින් අකාලිකයි, සත්‍ය අකාලිකයි. නමුත් මිනිස්සු තමයි වෙලාව හැදුවේ, කාලය හැදුවේ මිනිහා. රැයට හා දහවලට සාපේක්ෂිතව කාලය හැදුවා, දුර හැදුවා, පුජ්‍යලය හදාගත්තා. ඒකට කියනවා සම්මතය, දෘෂ්ටි හදාගත්තා. හිමීසරේ පුජ්‍යලත්වය හදාගෙන, පුජ්‍යලය හදාගෙන වට පිට බලලා එල්ලෙනවා හැම දෙයකම. හැම කල්හිම ගෝත්‍රවාද තිබුණා, හැම කල්හිම ආගම්වාද තිබුණා, හැම කල්හිම මේ වාද වේද සියල්ලම තිබුණා. මේ යුගයේ විතරක් නෙමෙයි, හැම කල්හිම මිනිස්සු ගහමරා ගත්තා. ඥානවන්ත මිනිස්සු ඔය යුද ගැටලු ගස්ඨනත් එක්ක පැටලෙන්නේ නැතුව සත්‍ය අවබෝධ කරගත්තා. අපි කරන කියන වැඩ ටිකේ තියෙන අවිද්‍යාව දකින්න, මේ සියලු ලෝකයන් කෙරෙහි කලකිරුණු ස්වභාවය හට ගන්නවත් එක්කම ලෝකෝත්තර ලෝකයෙන් ඔබට ඇයදුමක් ලැබේවි, ආරාධනාවක් ලැබේවි. ඔබ මේ ලෝකයේ අතහැරලා නියඬව ඉන්නවා නම් ඔබේ මනස ස්වභාවයෙන්ම ඉගල යාවේ ලෝකෝත්තර භාවයට. හරියට පිනතුනේ සීතකරණය ඇතුලේ තීද්දී අයිස් කැටයක් දිය වෙන්නේ ඒක තව ගල් වෙවි තියෙනවා. අපි සීතකරණයෙන් එළියට අරගෙන මේ අවුවට තිබ්බොත්, හිරු ආලෝකයට විවෘතව තිබ්බොත් ඒක හිමින් සැරේ දිය වෙනවා. දිය වෙලා දියර බවට පත් වෙනවා. දියර බවට පත් වෙලා වාෂ්ප බවට පත් වෙනවා. වාෂ්ප බවට පත් වෙලා වුණාට පස්සේ අර ඝනීභවණය වෙච්ච අයිස් කැඩයක් නැවත දකින්න හම්බ වෙන්නේ. ඒ වගේ තමයි ඔබගේ කෙලෙස් කියලා කියන්නේත් ඔබ සංස්කාර වශයෙන් මේ ගැට ගහපු අයිස් කැටයක් වගේ ගොනු කරපු දෙයක්. සම්පින්ඩණය කරපු දෙයක්. මේක විවෘත කරලා නිදහස් කරලා තැබුවොත් මේක ඇත්තෙන්ම වාෂ්ප වෙනවා. ඒ කියන්නේ ඝනීභවණය කරන එක නතර කරන්න ඕන. නතර කරලා නිදහස් මේක තබන්න ඕන. තැබුවහම මේක වාෂ්ප වෙලා යනවා. ඔබ දිට්ඨිගත නැත්තම් මේ මොහොතේම ඔබට නිවන පෙන්වන්න පුළුවන්. මේ මොහොතේ ඔබට නිවන පෙන්වන්න බැරි ඔබ දිට්ඨිගතයි. ඒ කියන්නේ ඔබව ඇදලා ගන්න බැරි තරමට ඔබ තදින් අල්ලගෙන ඉන්නේ. ඔබ ඇස්වල තියෙන කණ්ණාඩි පන්නන්න නැත්තම් ඔබට සැබෑ ලෝකය දකින්න බෑ. ඒකයි දිට්ඨිගතව සිටිද්දී නිර්වාණය පේන්නේ නැත්තේ. නිර්වාණය දකින්නවා කියලා කියන්නේ බැඳීම් නැති කරගන්නවා කියන එක. මනසේ බැඳීම් නැති කරගන්නවා.
මොන බැඳීමද? කිසිම බැඳීමක් නැති කරගන්න ඕන. කිසිම බැඳීමක් නැති කෙනෙක් ඉන්නවද? එවිට කෙනෙක් නැහැ. කිසිම බැඳීමක් නැති කරගත්තට පස්සේ එතන කෙනෙක් නැති වෙනවා. අර කැණි මඩලේ කතාවත් එහෙමයි. ගෙයක් කියලා එකක් නැහැ නේ පින්නතුනේ. ගෙයක් කියලා එකක් නැහැ, වහලක් කියලා එකක් නැහැ. වහලක් කියන වචනේ ඒක යෙදෙන්නේ දඩු මුගුරු ටිකක් එකතු වෙලා ඒකට මොනවා හරි සෙවලි කියලාට පස්සේ වහලක් කියලා කියනවා. ඒ දඩු මුගුරු ආවි වෙන් කළාම වහලක් නැහැ. ගෙයක් කියන එකක් හැදෙනවා ගඩොල් රාශියක් එකතු කළාම වැලි රාශියක් එකතු කරලා ඒක හැදුවම ගෙයක් කියනවා. නමුත් ඒක එක්කලාම ගියක් නැහැ. ඒ වගේම පින්නතුනේ මේ බැඳීම් සමුදායයකට කියනවා මමෙක් කියලා. මේ බැඳීම් සමුදාය වෙන් කළාට පස්සේ එතන මමෙක් නැති වෙනවා. ඒ නිසා සියලු බැඳීම් ඔබ අත්හරින තැන මමෙක් නැති වෙනවා. ඒ කියන්නේ ගේ කඩලා දැම්මා වගේ කියලා. එහෙමනම් මම කියන්නේ මේ බැඳීම් සමුදායයකට තියෙන ශක්තියක්. ඒ කියන්නේ අයිස් කැටයක් වුණා ජල වාෂ්ප ටිකක්. ඒ ජල වාෂ්ප ටික නැමත වාෂ්ප වෙලා ගියාම අපිට අයිස් කැටයක් දකින්නත් නැහැ. නමුත් එතකන් අයිස් කැටයක් තිබුණා. නැත්තේ නෑ ඝනීභවනයේ වූ අයිස් කැටයක් තියෙනවා. කෙනෙක්ගේ ඔළුවට පහර දුන්නොත් ඔළුව පැලෙනවා. ඒ වගේ තමයි කෙලෙස් වලින් ඉන්න මිනිස්සුන්ගේ මානසික උද්වේගකර භාවයක් වේගයක් තියෙනවා. ඒකෙන් කාට හරි පහර දුන්නොත් තව කෙනෙකුට හානියක් සිද්ධ වෙනවා. ඒකේ යම්කිසි පැවැත්මක් තියෙනවා. මානසික ශරීරයක් ඒකේ පවතිනවා. ඒ මානසික ශරීරය විහෙත විද්වංශනය වෙලා යන්න ඕන, තුනී වෙලා යන්න ඕන. ඊට පස්සේ ස්ත්‍රියක් නැහැ, පුරුෂයෙක් නැහැ, මමෙක් නැහැ, කෙනෙක් නැහැ පින්වත්නි. නම් කරන්න බෑ මේ අහවල් කෙනාය කියලා. ඒ නිසා නිර්වාණ ධර්මයට හැඩයක් කියන්න බෑ, තියෙන තැනක් කියන්න බෑ, බරක් කියන්න බෑ, වටිනාකමක් කියන්න බෑ, තැනක තියනවා කියලා කියන්න බෑ කියන එකේ අදහස ඕකයි. නිවන් ධර්මයේ ස්ත්‍රියක් අවබෝධ කරගන්නේ නැහැ, පුරුෂයෙක් අවබෝධ කරගන්නේ නැහැ කියන්නේ තේරුම ඕකයි. ස්ත්‍රී භාවයේ තියෙන්නේ, පුරුෂ භාවයේ තියෙන්නේ සංඥා ගණීභවනයේ තුල පමණයි. එහෙමනම් පිනතුනේ අපි දුප්පතුන් ඉන්න පළාතකට ගිහිල්ලා වටිනා වාහනයක් වෙන්දේසි ගලා වගේ කියලා හිතෙනවා. ඒ අතර කවුරු හරි වාසනාවන්තයෙක් ඉඳලා දුප්පත්කම ඉක්මවා ගිහිල්ලා පෝසත්කමටපත් වෙලා ඒ වටිනා කියන දේ රත්නය ලබා ගනීවි කියන අපි විශ්වාසයත් අපි තුල තියෙනවා. ඉතින් හැකියාව තියෙන අයට සත්‍ය තේරුම් ගැනීමටත් නොහැකියාව තියෙන අයට එලෙස හෙමින් ධර්මය වඩා ගැනීමටත් කෙදිනක හෝ සත්‍ය අවබෝධ කරගෙන බව ගමන සැහැල්ලු කර ගැනීමටත් මේ ධර්මයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් හැමදෙනාටම සම්මා සම්බුදු සරණ වේවා. අද දවසේහි පින්වත් දායකත්වයේ පිළිබඳව සිහිපත් කරන්නට කැමැතියි. අද දින ධර්ම දේශනා දායකත්වයේ දරනු ලබන්නේ සරෝජා මුතුකුඩ ආත්මීය විසින් ඇතුළෙන් පවුලේ පින්වතුන් විසින් අරමුණු බවට පත්වන්නේ ජිනවතී වලවගේ මුතුකුඩ මෑණියන්ගේ ඒ අගෝස්තු මාස 29 වන දින පරලෝ සැපත් වී වසර 9ක් සපිරීම නිමිති කොටගෙන හා සැප්තැම්බර් මාස 1 වෙනි දින යෙදී තිබෙන එතුමියගේ උපන් දිනය සිහිපත් කරමින් එතුමියගේ සසර ගමන සුගතිගාමී වී ඉක්මන් භවයකදී මුතුම් කල්යාණ මිත්‍රත්වයට සද්ධර්ම ශ්‍රවණයත් මුණ ගැසී නිර්වාණ අවබෝධය ඇති වේවා කියන ප්‍රාර්ථනාවයි සිදු කරන්නේ. ඉතින් සසරින් ප්‍රාර්ථනා කරන දේ ඔබට මෙලව මුණ ගැසී තියෙනවා.
ඒ නිසා ඔබ සසරින් ප්‍රාර්ථනා ගන්නේ නැතුව මේ ජීවත් වෙලා ඉන්න පිරිසට මතක් කරන්නේ සසරින් ආයි මේ වගේ ප්‍රාර්ථනාවන් සිද්ධ කරගන්නේ නැතුව අප්‍රමාදීව සද්ධර්මයේ මෙනෙහි කරන්න, සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. අපේ ජීවිතේට ජීවත් කරවන්න පැය 8ක් වැඩ කළා නම් මම කියනවා ඔබ බණ ධර්ම අහන්න, ශ්‍රවණය කරන්න, ප්‍රගුණ කරන්න පැය 8ක් දවසට සංසාරෙම ගලව ගන්න, නිදහස් කරගන්න පුළුවන්. ඉතින් අපි සංසාරෙනොත් ප්‍රාර්ථනා කරන්නේ කල්යාණ මිත්‍රත්වයේ මුණ ගැසේවා කියන ප්‍රාර්ථනාවයි. ඒ වගේම නිවන් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවයි. ඒ පින්වත් මෑණියන් වහන්සේට ජිනවති වලවගේ මුතුකුඩ පෑණියන් වහන්සේගේ සසර ගමන ඒකාන්තයෙන්ම පැහැබර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා මේ ධර්මානිසංස බලයෙන්. ඒ වගේම දෙපාර්ශවයේම සමුගන්නට යෙදුණු සියලුම ඥාති මිත්‍රාදීන්ගේ භව ගමන සුගතිගාමී වේවා, යහපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සුජීවත්ව සිටින විජේරත්න මුතුකොඩ පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. එතුමන්ගේ මෙලොව වශයෙන් ආයුරාරෝග්‍ය සැප වර්ධනයේ සැලසෙන්නට, එතුමන්ට ධර්මයේ ශ්‍රවණය කරන්නට වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරනවා නෝජා එල්විටිගල, සරෝජා මුතුකුඩ, අනෝමා පෙරේරා, ගාමිණී එල්විටිගල, කිස්ටෝප පෙරේරා යන අයටත්, ඒ වගේම තිලින එල්විටිගල, ලහිරු එල්විටිගල, අචිනි පෙරේරා යන දූ දරුවන්ටත් කරනු ලබන සියලුම යහපත් කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේ ඇතුළු රටවාසී ලෝකවාසී සෑම සිළු දෙනාටම දැනට පවතින වසංගත රෝග පීඩාවන්ගේ වැළකී කරන කියන යහපත් දේ සාර්ථක වීම පිණිස අවශ්‍ය නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියා ප්‍රාර්ථනා කිරීමට අරමුණු කොටගෙන අද දින ධර්ම දේශනාවේ දායකත්වය දරනු ලබන්නේ සරෝජා මුතුකුඩ පින්වත් මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන්. ඒ පින්වතුන්ගේ සිත් තුළ පවතින සියලුම උතුම් සත් ප්‍රාර්ථනා සඵල සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබටත් මේවන් ධර්ම දේශනාවක දායකත්වය දැක්වීමට කැමැති නම් ඔබගේ ජීවිතයටත් මහත් ධර්මානිසංස ආශිර්වාදයක් ලබා ගැනීමට, මිය පරලෝකීය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමට, ධර්ම දේශනා දායකත්වයක් සඳහා විහාරස්ථාන දුරකථනයට ඔබට අමතන්නට පුළුවන්කම තියෙනවා. ඔබ හැම දිනාටම ජාතියක්, ජරාවක්, මරණයක් නැත්තා වූ සාන්ත වූ අමා මහ නිවන් ධර්මයේම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුදු සරණ වේවා.